නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මවිචය සම්බොජ්ජං පටිසංඛායෝනිසෝ ධම්මවිචය සම්බොජ්ජං ගං භාවීති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමින්ති සද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ සබ්බාසව සූත්‍රය. ඉතින් සබ්බාසව සූත්‍රය අපි දින ගණනාවක්ම සාකච්ඡා කරගෙන ආවා. ඉතින් අද දවසේ අන්තිම අපි කොටසට පැමිණිලා තිබෙන්නේ. නමුත් අදින් අවසන් වෙන්නේ නැහැ. තවත් ඉදිරියට යන්න තියෙනවා. එතකොට සබ්බාසව සූත්‍රය අපි ආරම්භ කළා මතකයි. බුදුහාමුදුරන් වහන්සේ සියලු ආශ්‍රව ධර්මයන් ඡේ කිරීම පිළිබඳව දේශනා කළා. ඉතින් මේ දේශනා කළේ දන්න අයට දකින අයට මොනවා දන්න අයටද මොනවා දකින අයටද කියන එක විස්තර කළා. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන දෙක බව අපි මතක් කරන්ට යෙදුණා. මේ සූත්‍රයේ තියෙන විදිහටම ඊළඟට බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ධර්මයන් ඡේ කරන ක්‍රම 7 දේශනා කළා. දර්ශනය, සංවරය, එපාටි සේවනය, ඒ වගේම අදිවාසනය, පරිවර්ජ්‍යතා, විනෝදනා, භාවනා කියලා දේශනා කරන්නට යෙදුණා. ඉතින් අපි දන්නවා දර්ශන කියලා කිව්වේ දැකීමෙන්, ඒ වගේම සංවරා කියලා කිව්වේ ඉන්ද්‍රිය සංවරයෙන්, ඒ වගේම පටිසේවනා කියලා කිව්වේ ප්‍රතිවේක්ෂා කිරීමෙන්, අදිවාසනා කියලා කිව්වේ ඉවසීමෙන්, ඒ වගේම පරිවර්ජ්‍යතා කියලා කිව්වේ දුරු කිරීමෙන්, විනෝදනා කියලා කිව්වේ දොස් දැකීමෙන්, භාවනා කියලා කිව්වේ වැඩීමෙන්. ඉතින් දර්ශනයෙන් මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහීන ක්‍රමය ගැන බුදුහාඳුරෝ දේශනා කළේ අශෘතවත් පෘථග්ජනයා නොනුවණින් අරමුණු මෙනෙහි කරනවා. නුවණ නැතුව අරමුණු මෙනෙහි කිරීම නිසා එයා ආශ්‍රව ධර්මයන් උපදවනවායි කියන බව දේශනා කළා. ඒ නිසා එයාට මේ හය ආකාරයක වූ මිත්‍යා දෘෂ්ටි නැති වෙන හැටි දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා නුවණින් යුක්තව මේ අරමුණු මෙනෙහි කරන බවත්, ඒ නිසා ආශ්‍රව ධර්මයන් දුරු වෙන බවත්, ඒ නිසාම එයාට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් බවත්, ඒ නිසා එයා මේ නුවණින් මෙනෙහි කිරීම නිසා සෝවාන් මග නුවණින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී මේ සංයෝජන ධර්මයන් ප්‍රහීන කරමින් ආශ්‍රව ධර්මයන් ඡේ කරනවා කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආශ්‍රය ධර්මයන් මෙනෙහි කරන හැටි ඉන්ද්‍රිය සංවරයෙන්. අපට ඒක මතකයි. ඇහැ කන නාසය දිව ශරීරය ආදී මනස ආදී මේ ඉන්ද්‍රිය සය සංවර කර ගන්න ආකාරය ඊළඟට දේශනා කළා ප්‍රතිවේක්ෂා කිරීමෙන්. ඒ කියන්නේ අපි ආමුද්‍රෝරු වශයෙන් සීපත් කරනකොට චීවර, පිණ්ඩපාත, සීනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය. එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඒ වගේම ගෙවල් දොරවල්, බෙහෙත් ආදී මේවා පරිහරණය කරනකොට කුමක් පිණිස පරිහරණය කරනවද කියන බව මෙනෙහි කරමින් ප්‍රතිවේක්ෂා කරන ආකාරයන්. ඉතින් ඒ නිසා මේ ආශ්‍රව ධර්මයන් ඡේ කළ හැටි බව දේශනා කළා. ඊළඟට ඉවසීම තුළින් සීතල උෂ්ණවල ඉඳලම සියලුම දෑ ඉවසන හැටි අපි විස්තර කරන්නට බුදුහාමුදුරන් වහන්සේ මෙතනදි විස්තර කළා. ඒ වගේම දුරු කිරීමෙන් ආශ්‍රයයන් නැති කරන්නට ඒ කියලා කියන්නේ මේ යම් ආශ්‍රයයන් දුරු කරන්නට වෙනවා. මේ
නපුරු සත්තු දුරු කරන්නට වෙනවා, ඉන්න තැන දුරු කරන්නට වෙනවා. මේ විදිහට දුරු කිරීම තුළිනුත් ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරන හැටි දේශනා කළා. ඒ වගේම විනෝදනයෙන් ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරන හැටි ඒ කියලා කියන්නේ මේ දොස් දකින්න ඕනේ මොනවද? ව්‍යාපාද විතක්ක, ඒ වගේම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක ආදී මේ විහිංසා විතක්ක කියන මේවා පිළිබඳව අපි දොස් දැකලා ඉවත් කර ගන්න ඕනේ ආකාරයකින් පජහති විනෝදේති භ්‍යන්ති කරවෝති කියලා විස්තර කරනවා දොස් දැකලා අයින් කර ගන්නටයි කියලා. ඉතින් ඒක විනෝදනයෙන් ප්‍රහීන කරන ක්‍රමය. ඊළඟ එක තමයි භාවනාවෙන් ප්‍රහීන කරන ආකාරය. ඉතින් භාවනාවෙන් ප්‍රහීන කරන ආකාරයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොජ්ජංග ධර්මයන්. ඉතින් මේ බොජ්ජංග ධර්මයන්ගේ හත අපි දන්නවා. මේ සති සම්බොජ්ජංගය පිළිබඳව අපි පහුගිය සතියේ කතා කරන්නට යෙදුණා. ඉතින් අද අපි කතා කරන්නට හදන්නේ ධම්ම විචය සම්බොජ්ජංගය පිළිබඳව. ඉතින් මේ අපි කල්පනා කරලත් එක දවසකින් මේ ටික අවසන් කරන්නට හිතලා නමුත් පස්සේ අපි කල්පනා කළා මේ බොජ්ජංග ධර්ම ටික එකිනෙක ප්‍රකාශ කරන එකත් බොහොම වටිනවා කියලා. ඒ නිසා තමයි මේ බොජ්ජංග ධර්ම එකිනෙක විස්තර කරන්නට කල්පනා කළේ. ඉතින් ධම්ම විචය සම්බොජ්ජංගය අපට මතකයි බොජ්ජංග ධර්ම 7 පිළිබඳව නේද? බොජ්ජංග ධර්ම 7 අපි දන්නවා සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා බොජ්ජංග 7ක් තියෙනවා. ඉතින් සති සම්බොජ්ජංගය සිහිය පිහිටවීම. ඉතින් සති සිහිය පිහිටවන්නට තියෙන්නේ කොහෙද කියන බව අපි සතිපට්ඨාන සූත්‍රයේ ඇසුරින් මතක් කළා. ඉතින් කොහොමද ඒ සිහිය පිහිටවන්නේ? ඉතින් ඒ තුල සිහිය පිහිටවන අපි ඒ සිහිය තුලදී අපි කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාව තුල සිත පිහිටවන අපේ සිතෙහි නීවරණ ධර්මයන් ක්‍රමක්‍රමයෙන් දුරු වෙලා යනවා. නීවරණ ධර්මයන් ඉවත් වෙලා යනවා. එහෙම නීවරණ ධර්මයන්ගෙන් ඉවත් වෙලා යනකම්ම ඒ නීවරණ ධර්මයන් අපි දකින්නකම්ම තීරුම් අරගෙන ඒ නීවරණය නැති වෙලා යනවා දකින්නකම් නැවත නැවත නීවරණෙන්ට පුළුවන්. එන නීවරණේ එනවා ඒක පවතිනවා දකින්නවා නැති වෙලා යනවා දකින්නවා කියන තැනට අපේ සිත පැමිණෙනකම් අපේ සිතේ යන්නේ සතියට වැඩිය මානසිකාර කියන ධර්මතාවය නේද? ඒ සතිය වැඩෙනවා එතෙන්දී. නමුත් සතිය කියන ධර්මතාවය බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. මෙතන තියෙනවානේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, බොස්සග්ග පරිණාමං කියලා. එතකොට මෙන්න මේ தത്വයට එන්ටනම් අපි සිහිය කියන එක පුරුදු වෙලා තියෙන්න ඕනේ. හැම මොහොතම අපි ළඟ තියෙන්න. අපි ඒක එදා විස්තර කරන්නට යෙදුණා. එතකොට අපි ළඟ සිහිය තියෙන කාණට අපි ඒක දකිනවා. ඒ සතිය වඩා ගන්න එක ඒ සිහියත් එක්කම ඊළඟට ගමන් කරන්නේ සම්පජන්ණය සිහි නුවණ කියන එක. ඒ නිසා සති සම්පජන්ණයයි මෙතෙන්දී අපි විශේෂයෙන් බොජ්ජංග කියලා විස්තර කරන්නේ. එතකොට ඒ සති සම්බොජ්ජංගය ගැන අපි අද මතක් කරන්නේ මේ ධම්මවිචය සම්බොජ්ජංගය කියන්ට වෙන්නේ සති සම්බොජ්ජංගයෙන් යම් තරමක් යෝගාවචරයේ ඉදිරියට ආවොත් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. ධම්මවිචය සම්බොජ්ජංගේ එහෙම නැත්තම් අපි නිකන් පාඩම් කරගන්න ඉගෙන ගන්න කරුණු ටිකක් වගේ වෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගත්තු කරුණු ටිකක් වගේ එකක් වෙයි. එහෙම නොවෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? සතිය වඩලා තියෙන්න ඕනේ කියන බව විශේෂයෙන් අවධාරණය කරනවා. ඒ සතිපට්ඨාන සූත්‍රයට අනුව අපි භාවනා වඩලා තියෙන්නම ඕනේ.
අපි කරන එක වැඩක් දෙකක් විතරක් යන්තම් අත දික් කරනකොට දික් කරනවා කියලා මම ඒක දැනගෙන කරනවා කියලා කියන තැනටත් අපි ඇවිදින්නමදී ඒ අත දික් කරනවා කියන සිහිය දික් කරනවා කියන මෙනෙහි කිරීමක් අත දික් කිරීම පටන් ගන්න ඉඳලා අවසානයේ දක්වාම සිතින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි සති සම්බොජ්ජංගයට එන්නේ. අපිත් එක්ක බොහෝ අය කියනවා අපි සති සම්බොජ්ජංගයෙන් ඉන්නේ මෙහෙමයි ඉන්නේ කියලා. නමුත් ඒ සතියට ඇවිත්ලා ඇති. නමුත් ඒක බොජ්ජංග ධර්මයක් වෙලා නැහැ. අපිට හොඳට පේනවා එතකොට මේ කොච්චර කොහොම කිව්වත් ඒ අය තාම බොජ්ජංග කියන தത്വයටපත් වෙලා නැහැ. සතියකට ඇවිදින්න තියෙනවා. නමුත් ඒකත් තව පුරුදු කළොත් තමයි අපි එතනින් එහාට ඒ ටික ගමන් කරන්නේ. ඒක අපි මේ මතක් කරන්න ඕනේ මොකද ඒ වෙනකොට තමයි අපට ධම්මවිචේ සම්බොජ්ජංගය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ විශේෂිත කාරණයක් මෙතන. එහෙම නැතුව අපි ධම්මවිචේ සම්බොජ්ජංගය ඉගෙන ගන්නවා. අපි ධර්මයේ ඉගෙන ගන්න හැම මොහොතකදීම ධම්මවිචය තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. මේ ධර්මයේ පිළිබඳව මේ නියමාකාරයෙන් දැනගෙන ඒ පිළිබඳව කතා කරනවා නම් ගැඹුරු වචන අරගෙන කතා කරනවා නම් ඒ ඔක්කොම තුල තියෙන පින්නතුනි ධම්මවිචේ සම්බොජ්ජංගය කතා කරන එක විතරයි. සතිය යම් තරමකට වැඩුණු කෙනෙකුට තමයි ධම්මවිචය සම්බොජ්ජංගය තුලට යන්න පුළුවන් කියන බව මතක තියාගන්න ඕනේ. ඒක තමයි ප්‍රායෝගිකව කරන භාවනාව කියන බවත් හොඳට අපි සිහිපත් කරගන්න ඕනේ. එහෙම නැතුව අපි කොච්චර නාම රූප ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මේ නොයෙක් ආකාරයෙන් බණ ඇහුවත් ඒ බණ අහලා අපි වාඩි වෙනකොට අපේ නීවරණ ධර්මයන්ගෙන් සිත පිරීලා තියෙනවා නම් ධම්මවිචේ සම්බොජ්ජංගය අපි ළඟට ඇවිදිලා නැත. නේද? ඒකත් මතක කරගන්න ඕනේ. ඉතින් ඒ බව සිහිපත් කරන අතරම ඉතින් අපි දැන් මේ ධම්මවිචය සම්බොජ්ජංගයට ඉස්සෙල්ලා අපි කිව්වා සති සම්බොජ්ජංගය නේද? එතකොට සති සම්බොජ්ජංගයේ තියෙනවා සාත්තක සම්පජාන්‍ය, සප්පාය සම්පජාන්‍ය, ගෝතර සම්පජාන්‍ය, අසම්මෝහ සම්පජාන්‍ය කියලා සම්පජාන්න හතරක්. සාත්තක සම්පජාන්‍ය, සප්පාය සම්පජාන්නේ, ගෝචර සම්පජාන්නේ, අසම්මෝහ සම්පජාන්නේ කියලා. සාත්තක සම්පජාන්නේ කියන්නේ අපි කුසල්ද අකුසල්ද කියලා යමක් කරන්ට දැනගන්න එක. ඒකත් අපි සම්පජාන්නයක් සතියක්. මේක කුසලයක් මේක අකුසලයක් කියලා දැනගන්න එක. කම්මස්සගත සම්මාදිට්ඨියට පැමිණෙන එක. අන්න එතන අපි ඒක දැනගන්නවා. ඊළඟට එතනින් පස්සේ කුසල් අකුසල් පින්පව් නැත්තම් කළ යුතුද නොකළ යුතුද කියලා දැනගන්නවා. ඒක තමයි මේ අපේ සාත්තක සම්පජාන්‍ය. ඊළඟට අපිට තියෙන්නේ සාත්තක සම්පජාන්‍ය, ගෝචර සම්පජාන්‍ය. අපි මේ සම්පජාන්‍ය නැත්තම් මේ ක්‍රියාවලිය හොඳ දෙයක් නම් ඒ හොඳ දේ කළ යුතු වෙලාව තැන කොතනද කියලා දැනගන්න ඕනේ. නේද? වෙලාව කළ යුතු තැන අපි දැනගන්න ඕනේ. එතකොට තමයි අපට මේ සම්පජාන්නේට අපි පැමිණෙන්නේ. එතකොට සාත්තක සම්පජාන්නේ, සප්පාය සම්පජාන්නේ. අපි කළ යුතු තැන සප්පාය වෙන තැන. වෙලාව මම ඉතින් දීර්ඝව ඒ කරුණු කියන්ට යන්නේ නැහැ. මොකද අපිට ඒක මතකයි. එහෙම වුණත් කෙටියෙන් මතක තියාගන්න අපි භාවනා කරන්නට වාඩි වෙනවා නම් කලබලයක් තියෙන, ශබ්ද තියෙන වෙලාවකදී ගෙදර කට්ටිය කතා බහ කරන අතරතුරදී අපි භාවනා කරන්නට වාඩි වෙනවා නම් අපිට සාර්ථක නැහැ. ඒ කියන්නේ අපේ ගෝචර සම්පජාන්නේ සම්පූර්ණ වෙලා නැහැ. නේද? එතකොට ඒ විදිහට අපි එක කල යුතු වෙලාවක් අපට තියෙනවා. කොතනද අපි වාඩි වෙන්න ඕනේ, කොතනද අපි සක්මන් කරන්න ඕනේ. එහෙම අපි කරුණු දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට අර පරිවර්ජතා, විනෝදනා
ඒවා අපි එතින්දී සැලකිලිමත් වෙන්න ඕන දේවල්. ඊළඟට ඒ අපට තියෙනවා සප්පාය සම්පජන්ණියක් මේක සිහියෙන් කරගෙන යන එකක්. දැන් අපි අතපය දිගාරිනකොට නැගිටිනකොට ඉඳ ගන්නකොට ඉරියව් පවත්වනකොට ඒ හැම තැනකදීම අපි සිහියෙන් වාසය කරනවා. අපි ඒ තුල ඒ ක්‍රියාවලිය තුල සිත පිහිටවලා තියෙනවා. එහෙම කරගෙන යන පුජ්‍යලයාට ඊට පස්සේ සම්පජන්ණයක් ඇති වෙනවා අසම්මෝහ සම්පජන්ණය කියලා. මෙන්න මේ අසම්මෝහ සම්පජන්ණයට පැමිණෙනකොට තමයි ඒ යෝගාවචරයාට අවශ්‍ය වෙන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගය. අන්න එතකොට තමයි අපි ඒ තැනැත්තාට නාම රූප පිළිබඳව හේතුඵල පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් පිළිබඳව කියලා දෙන්නේ. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගය. නේද? එහෙනම් සිහිය වඩාගෙන ගිහිල්ලා ඒ සිහිය අසම්මෝහ සම්පජන්ණය කරා පැමිණෙනකොට තමයි අපට මේ කරුණු ටික අවශ්‍ය වෙන්නේ. ඔන්න එතකොට දැන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගය පිළිබඳව අපි කරුණු ටිකක් කතා කරමු. ඉතින් ධම්මවිචේ සම්බොජ්ජංගය සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. අපි මේ දවස්වල සතිපට්ඨාන සූත්‍රයේ අභිධර්ම පන්තියේ සමුච්චේ සංග්‍රහය යටතේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කතා කරන නිසා සතර සතිපට්ඨානෙ කතා කරනවා. ඒ කතා කරනකොටත් මේ ධම්මවිචේ සම්බොජ්ජංගය අපි කතා කළා. ඒ නිසා ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය පිළිබඳව නැවතත් අපි කතා කරමු. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය පැමිණෙනකොට ඒ තැනැත්තා මේ අර සිත විදර්ශනා භාවනාවට යොමු වුණ තැන. මේ තමා එයාගේ මාර්ග සත්‍යයේ ගමන් කරන තැන. එයා විදර්ශනාවට යොමු වෙලා. එහෙම නැත්නම් මාර්ග සත්‍ය තුළට ඇවිදිලා මාර්ගයේ ගමන් කරගෙන යන පුජ්‍යලයා. එතකොට ඒ නිසා මෙයාගේ නුවණ එකක් පාසාම ඇති වෙනවා මොනවද? නාම රූප පිළිබඳව, හේතුඵල ධර්මයන් පිළිබඳව, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණයන් පිළිබඳව ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇති වෙනවා. ඉතින් ධම්මවිචේ සම්බොජ්ජංගය වඩා ගන්නට දැන් මෙතෙන්ට එනකොට ධම්මවිචේ සම්බොජ්ජංගය අවශ්‍යයි. ඒ කියන්නේ පරගෝස ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා. නේද? පරගෝස ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා. ඒ පරගෝස ප්‍රත්‍ය මෙතෙන්දී අවශ්‍ය වෙනකොට මෙයාට අන්න අර ධර්මය ලබලා දෙන්න ඕනේ. ඒ නිසා මෙයාට ඒක ලබලා දෙන්න නම් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩා ගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු හතක් එයාට උපකාරී වෙනවා කියලා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩා ගන්නට කරුණු හතක් එයාට උපකාරී වෙනවා කියලා. එහෙනම් මෙන්න මේ කරුණු හත වර්ධනය කරගත්තොත් තමයි එයාට මේ ධම්මවිචය සම්බොජ්ජංගය ඇති කරගන්න පුළුවන් කියන බව මේ මොහොතේදී සිහිපත් කර ගන්න ඕනේ. එතකොට මොකද්ද මේ ධම්මවිචේ සම්බොජ්ජංගය? මතකනේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේදී විස්තර කරනවා පළවෙනි එක තියෙන්න ඕනේ පරිපුච්ඡ කතා. පරිපුච්ඡ කතාව තියෙන්න ඕනේ. ඊළඟට වස්තු විසද කිරියතාවය තියෙන්න ඕනේ. පරිපුච්ඡ කතාව, වස්තු විසද කිරියතාවය, ඒ වගේම ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාවය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාවය. ඒ වගේම දුස්පඤ්ඤ පුජ්‍යල පරිවජ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම පඤ්ඤවන්ත පුජ්‍යල සේවනතාවය තියෙන්නත් ඕනේ. ගම්බීර ඥානචරිය පච්චවික්ඛනතාවය තියෙන්නත් ඕනේ. ඔන්න මේවා අපි එක එක විස්තර කරමු. තදදිමුත්තතාවය තියෙන්නත් ඕනේ. මෙන්න මේ කරුණු හතකින් යුක්ත වුණොත් ඒ තැනැත්තා ධම්මවිචේ සම්බොජ්ජංගය වඩා ගන්නවා. නේද? වැඩින්ට අවශ්‍යතාවයන්. පරිපුච්ඡ කතා කියලා කියන්නේ මොනවද?
පරිපුච්ඡ කතා කියලා කියනකොට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බල පොජ්ජංග මාර්ගාංග ධානාංග සමත විදර්ශනා මේ ආදී මේ ධර්මයන් පිළිබඳව විමසන එක ඒවා පිළිබඳව කතා කරන එක නේද? එතකොට ස්කන්ධ කියලා කියන්නේ පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. මේ ස්කන්ධ පංචකය අපි 11 ආකාරයකින් උපාදාන කරගන්නවා. මං හිතන්නේ ඒක මම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. අපි කතා කරන්නට යෙදුන මහා රාහුලෝවාද සූත්‍රයේදී අපි මේ පංචස්කන්ධයේ 11 ආකාරය පිළිබඳව කතා කරගන්නට යෙදුන කරුණු රාශියක් ඇතිව. එතකොට ඒ නිසා මේ මොකද දීර්ඝ වෙන නිසා ඒක අපි සිහිපත් කරලා මේ අපි එහෙමනම් කතා කරන්න ඕනේ මොකක්ද? පංචස්කන්ධය පිළිබඳව. පංචස්කන්ධය මේක දකින්න නම් මේ භාවනා කරන යෝගාවචරයා දකින්න ඕනේ හිතට එන අරමුණක් කේ ඇතිවීමත් පැවැත්මත් නැතිවීමත් කියන මේ කරුණු තුන. නේද? හිතට කයට දැනෙන මේ සියලුම අරමුණු වල ඇතිවීමත් පැවැත්මත් නැතිවීමත් දකින්න ඕනේ. ඒ තමයි ඒ ප්‍රායෝගිකව යෝගාවචරයා මෙතෙන්ට පැමිණෙන විදිහ. ඒ පංචස්කන්ධය දකින්න. එතකොට ඒ මොකද එයා ඒ මොහොතක් ගානේ හිතන්න සබ්දයක් ඇහෙන එක ගැන ගැටෙන්නේ නැතුව ඒ ඇහෙන සබ්දය ඇහුණා කියලා මෙනෙහි කරන්න පුළුවන් වෙනකොට එයාට මෙතන පංචස්කන්ධයක් පහළ වෙලා තිබෙන්නේ කියන බව තුළට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඔන්න එතකොට එයා ශබ්දය හඳුනා ගැනීම ඒ වගේම ඒ ශබ්දය නිසා ඇති වුණ වේදනාව සැපද දුකද එහෙමත් නැද්ද? ඒ වගේම ඒ මේ ශබ්දය හඳුනාගත්තු එක නිසා ශබ්දය නිසා අපි කුසලද අකුසලයක්ද සිද්ධ කරගත්තේ කියන බව ශබ්දයක් කියලා දැන හඳුනා ගැනීම ශබ්දයක් කියන බව හඳුනා ගැනීම අන්න ඒ තුලදී පංචස්කන්ධය ඇතිවිවි නැතිවිවි යන හැටි එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඒ දක්වාම අපි මොකද කරන්න ඕනේ? සතිය වඩා ගන්නම ඕනේ. නේද? ඒ ස්කන්ධ කියලා කියනකොට අපි එතකොට එහෙමනම් මේක නාම රූප වශයෙන් දකින්න තැනට පැමිණෙනවයි කියන බව සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ධාතු වශයෙන් දකිනවා. නේද? මේ ධාතු ගොඩක් අපි සරලව කියනවා මේ ශරීරය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු සමූහයක් කියලා. එතකොට ඒ විතරක් නෙමෙයි අපි මේවා ගැන බොහෝ කතා කරලා තිනවා. මේ අයට මතක ඇති අපි බහුධාතුක කියලා සූත්‍රයක් කතා කළා. බහුධාතුක කියන සූත්‍රය කතා කරනකොට ඒකෙදී මේ ධාතුන් 6ක්වයි මෙතන තියෙන්නේ කියලා කතා කළා. ඒ වගේම මේ අයට මතක ඇති ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පුක්කුසාති රජුරවන්ට චත්තාරෝ පුච්චලෝ ධාතුයා කියලා දේශනා කරනවා. පුජ්‍යලේ කියන්නේ ධාතු 6ක් කියලා. ඉත පුජ්‍යලේ කියලා කියන්නේ ධාතු 6ක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු 4ත් ඒ වගේම ආකාශ ධාතුවත් විඥාන ධාතුවත්. මෙන්න මේ ධාතු 6ක් කියන බවයි දේශනා කළේ. එහෙමනම් මෙතන සත්වයක් නැතය. මෙතන තියෙන්නේ ධාතු ගොඩක්. මේ රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු සමූහයක්. හැබැයි හිතන්න එපා ඒ ධාතු සමූහය එහෙම්මම තියෙනමයි කියලා. මොහොතක් පාසා වෙනස් වෙවි යන ධාතු සමූහයක් තියෙන්නේ. අන්න
පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් ධාතු ගොඩකින් යුක්ත එකක් කියලත් ඒ වගේම ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතුන් එකිනෙක වෙන් වෙලා තියෙන්ට ඒකට තියෙනවා ආකාශ කියලා ධාතුවක් කියන එකත් ඒ වගේම මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුවකට ධාතු ගොඩකට විඥානයක් එකතු වෙලා තියෙන බවත් අපි දකින්න ඕනේ. මේසයක් පුටුවක් අරගන්නකොට මේසේ පුටුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටික තියෙනවා. නමුත් විඥාන ධාතුවක් නැහැ. අනික් තියෙන හැම තැනකම මේ ධාතු හතරයි විඥාන ධාතු සත්ත්වයින්ට පුජ්‍යලයින් කියලා අපි සත්ත්ව පුජ්‍යල වශයෙන් ගත්තොත් මේ අයට ඒ කියලා කියන්නේ සතර අපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී මේ තැන්හි වාසය කරන අයට පමණයි, සත්ත්වයින්ට පමණයි මේ විඥාන ධාතුවක් තියෙන්නේ. එතකොට කල්පනා කරගන්නට මෙන්න මේ ටික දකිනවා නම් මේ ටික පිළිබඳව මේ ධාතු වශයෙන් දකිනවා නම් ඉතින් ධාතු වශයෙන් කියනකොට මෙතෙන්දි තව ධාතුන් වශයෙන් විස්තර කරලා තියෙනවා. මේ ධාතු තවත් නොයෙක් ආකාරවලට කඩලා බෙදලා විස්තර කළා. මම හිතන්නේ සියල්ල අපි මේ වෙලාවේ විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මතක තියාගන්න අපි තුල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් ටිකක්. ඒහා බැඳුණු ධාතු ටිකක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත රූප ටික සහ ඊට එකතු වුණ අනික් රූප ටික. අනිත් රූප ඔක්කොම ටික පවතිනට නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු බොහොම වෙලාවට බලපානවා. නේද? එතකොට අපේ ශරීරයක් අරගත්තාම කර්මජ වශයෙන් හටගත්තු ධාතු ගොඩක් තියෙනවා. රූප ටිකක්. නේද? ආදී වශයෙන් අපි මේක දකිනවා. කර්මජ වශයෙන් හටගත්තු දේවල් තියෙනවා. සිත නිසා හටගන්නා ලද රූප තිබෙනවා. ඒ වගේම එත්තුව නිසා හටගන්නා ලද රූප තියෙනවා. ආහාර නිසා හටගන්නා ලද රූප තියෙනවා කියන මෙන්න මේ කරුණු දැනගන්නවා. මේ කරුණු ටික තේරුම් ගන්නවා මේ ධාතු වශයෙන් දකිනකොට. එහෙමනම් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත රූපයන්ට නිරන්තරයෙන් වෙන් කරන්නට බැරුව එකතු වෙලා තියෙන වන්න ගන්ධ රස ඕජා කියන මේ ධාතු හතරත් අපි දකිනවා. මේ ධාතු හතරත් පිළිබඳව අපි දැනගනු ලබනවා. එහෙමනම් මේ විදිහට මේක ධාතුන් වශයෙන් මෙනෙහි කරන එක. ඊට පස්සේ මේක සංකත ධාතු අසංකත ධාතු වශයෙන් විස්තර කරනවා. ධාතු දෙකක් වශයෙන් කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වශයෙන් ධාතු තුනක් වශයෙන් විස්තර කරනවා. ආදී වශයෙන් මේ ධාතුන් පිළිබඳව විස්තර කරනවා. ඒ වගේම ආයතන වශයෙන් මේ ශරීරයක් මේ අපි අරගත්තාම මේ තියෙන ආයතන 6ක්. චක්කායතනය, සෝතායතනය, ගහනායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය කියන ආයතන ටිකක් කියලා දකිනවා. මොකද භාවනා කරන යෝගාවචරයා දකිනවා එයාට ඇහින් අරමුණු පැමිණෙනවා, කනින් අරමුණු පැමිණෙනවා, දිවෙන් අරමුණු පැමිණෙනවා, නාසයෙන් අරමුණු පැමිණෙනවා, ශරීරයෙන් අරමුණු පැමිණෙනවා, මනසට අරමුණු පැමිණෙනවා. එතකොට මෙන්න මේ ටික එයා දකිනවා. එයා ඒ නිසා දකිනවා දැන් මගේ මේ ඇහැ නිසයි හිත පිට දිව්වේ. දැන් මේ කන නිසයි අපේ මගේ හිත දැන් දුවලා තියෙන්නේ. මේ නාසය නිසා, මේ දිව ඇසුරු කරගෙන, මේ ශරීරය ඇසුරු කරගෙන, මේ මනසම ඇසුරු කරගෙනයි මේ හිත නොසන්සුනේ වෙන්නේ කියලා දකිනවා. එහෙමනම් එයා ඒ ආයතන ටිකත් ඒ ආයතන වලට ගෝචර වෙන රූපයත්, ශබ්දයත්, ගන්ධයත්, රසයත්, ස්පර්ශයත්, ධර්මයත් කියලා මේවා වශයෙන් මේවා වශයෙන් දකිනවා. ඉතින් භාවනා කරන හැම කෙනාම මේවා දකිනවා. මේ අරමුණු වෙන්නේ,
මේවා තුලයි රැඳෙන්නේ කියලා මේ ආයතනයන් පිළිබඳව තේරුම් ගන්නවා. ඒ නිසා එයා ඒ ආයතන සංවර කර ගන්නට යනවා. ඒවා වහලා දමන්නට යනවා. අනේ එතකොට ඒ සති සංවරය ඒ වගේම ප්‍රඥා සංවරය ආදී මේ සංවර ධර්මතාවයන් නිසා ඒ ආයතනයන් පිළිබඳව මනා වැටහීමක් එයා තුළ ඇති වෙනවා. ඒක භාවනා කරන හැම කෙනෙක්ම මේ ධර්මයේ තියෙන වචන ඇරුණාම Tamanම අත්දකලා ඇති හිත කොහොමද ඒ තුළ ඇතිවිවි පට ගැනීමෙන් පවතින්නේ කියලා. ඒ වගේම මේ තැනැත්තා ආයතන දැනගන්නවා. ඒ වගේම ඉන්ද්‍රියන් ගැන දැනගන්නවා. නේද? ඉන්ද්‍රිය කියන මාතෘකාව ගොඩාක් ලොකු මාතෘකාවක්. අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්තේ ඉන්ද්‍රියන් 5යි. ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි කියන ඉන්ද්‍රිය 5. අපි බුදුදහමට එකතු වෙනකොට තමයි බුදුදහමේ තමයි අපට ඉන්ද්‍රියන් 6ක් කියලා දුන්නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ඉන්ද්‍රිය 6ක් කියලා දුන්නේ. නේද? ඉන්ද්‍රිය 6ක් කියලා. ඊට පස්සේ අපි තව ධර්මයේ තුලට එළඹෙනකොට අපි දැනගත්තා අපි දසත්තිස් බෝධිපාක්ෂික ධර්ම අතර ඉන්ද්‍රිය 5ක් තියෙනවා කියලා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ වගේම තව පැත්තකින් කල්පනා කරනකොට මේ ඉන්ද්‍රිය පිළිබඳව අපි තව ධර්මයේ හදාරනකොට අපි දැනගත්තා මේ රූපයේ පවතින්නට තියෙනවා මේ ජීවිත ඉන්ද්‍රියක්, මනස පවතින්නට ජීවිත ඉන්ද්‍රියක් තියෙනවා කියලා. ඒ වගේම අපි තව දැනගත්තා ස්ත්‍රී ඉන්ද්‍රියක්, පුරුෂ ඉන්ද්‍රියන් තියෙනවායි කියලා. මේ විදිහට ඉන්ද්‍රිය පිළිබඳව අපි මේ කල්පනා කරගන්නවා, දැනගන්නවා. ඒ වගේම අපි අන්තව පැත්තකින් දැනගන්නවා සෝමනස්ස සතුටු සහගත ඉන්ද්‍රියක්, දෝමනස්ස ඉන්ද්‍රියක්, උපේක්ඛා ඉන්ද්‍රියක්, සුඛ ඉන්ද්‍රියක්, දුක්ඛ ඉන්ද්‍රියක් වශයෙන් මේ තවත් ඉන්ද්‍රියන් ටිකක් තියෙනවා කියලා අපි දැනගන්නවා. නේද? ඒ සියල්ලම ආවයින් පස්සේ අපි දකිනවා පඤ්ඤා ඉන්ද්‍රිය පිළිබඳව. පඤ්ඤා ඉන්ද්‍රිය අපි සෝවාන් මගනුවනේ තියෙන පඤ්ඤා ඉන්ද්‍රිය දකිනවා. ඒ වගේම සෝවාන් සකදාගාමී සිට අරිහත් ඵලය දක්වා පවතින ඉන්ද්‍රිය ප්‍රඥාවක් හැටියට දකිනවා. ඒ වගේම අරිහත් පලස්ත පුජ්‍යලයා තුළ ඇති වෙන ඒ ප්‍රඥා ඉන්ද්‍රියත් අපි දන්නවා. මේ විදිහට ඉන්ද්‍රිය ධර්මතා මම මේ නම් ටිකක් විතරක් මතක් කළා. සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙන්න ඇති. ලැබුණ වෙලාවක මෙන්න මෙහිම එකක් තියෙනවා. මේ ඉන්ද්‍රිය 22ක් තියෙනවා කියලා ධර්මයේ එක මතක් කරගන්නට අභිධර්ම පන්තියේ හිටපු අයට නම් මේ ඉන්ද්‍රිය ටික දැන් මතකයි. එයා ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ නිසා ඉන්ද්‍රිය පිළිබඳව අපි එහෙම දැනගන්නවා. ඒ වගේම බල ධර්මතාවයන් පිළිබඳව නේද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා අපි බල බොජ්ජංග හැටියට ඉගෙන ගන්නවානේ. ඒ වගේම බොජ්ජංග ධර්මතාවයන් පිළිබඳව මේ සත්‍තිස් බෝධිපාක්ෂික බොජ්ජංග ධර්ම සති, ධම්ම, විචේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, උපේක්ඛා, සමාධි, උපේක්ඛා ආදී මේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව ඒ වගේම මාර්ගාංග පිළිබඳව මාර්ගාංග ධර්මයේ විස්තර කරනවානේ. මාර්ග තුනක්, දුගතියට යන මාර්ගයක් තියෙනවා, සුගතියට යන මාර්ගයක් තියෙනවා, නිවනට යන මාර්ගයක් තියෙනවා. නිසා මාර්ගාංග 12ක් තියෙනවා කියලත් අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒ වගේම ධානාංග ධානාංගත් අපට මේ විදිහටම තියෙනවා. මේ අපි ධානාංග කියලා කියනකොට මේ නිවනට ගමන් කරන්න අවශ්‍ය ධානාංග ගැන කතා කරනකොට කියන්නේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා ආදී වශයෙන්නේ. ඊට අමතරව තවත් ධානාංග තියෙනවායි කියන බවත් අපි සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේම සමත භාවනාවන් පිළිබඳව, විදර්ශනා භාවනාව පිළිබඳව නැත්නම් සතිපට්ඨානය පිළිබඳව අපි කරුණු හදාරණ එක, කරුණු දැනගන්න එක, ඒවා අහගන්න එක
භාවනා කරන ක්‍රම අහගන්න එක මේ ඔක්කොම එකතු වෙනා මොහොකටද මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පරිපුච්ඡ කතා කියන තැනට. එතකොට මේ ටික මේ දැනගන්න එක පරිපුච්ඡ කතා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්ට උපකාරී වෙන එකක් තමයි වත්තු විසද කිරියතා. ඒ කියන්නේ පිරිසුදුකම. අභ්‍යන්තරික සහ බාහිර පිරිසුදුකම. බාහිර පිරිසුදුකම කියන්නේ ගෙවල් දොරවල් අතු ගාලා මකුළු දැල් කඩලා නේද බෝබඬු පත්න හැමදලා ඒ වගේම Tamanගේ සිවුරු අඳන මේ සෝදලා නාලා ඉතින් අපේ සමහර මේ පොත්වල සඳහන් කරනවා භාවනා කරන්න පෙර ආතුව බඩ පිරිසුදු කර ගැනීමේ කාර්යනුත් විරේකයන් කර ගැනීමේ කාර්යනුත් සිද්ධ කරගත්තොත් උදරයෙන් පැමිණ ආබාධ වලින් වළකින්න පුළුවන් කියලා විස්තර කරනවා. එතකොට ඒ විදිහට මේ බාහිර දේවල් ටික පිරිසුදු කරගන්නවා සහ අභ්‍යන්තරික දේවල් පිරිසුදු කරනවා. බාහිර වශයෙන් වටපිටාවත් අභ්‍යන්තරික වශයෙන් තමාවත්. ඒක හඳුන්වන්නේ මොකද්ද? වත්තු විසද කිරියතාවය කියලා. මේ ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති කරගන්නට හේතු වෙන එක කරුණක්. ඉතින් කුණු කසල තියෙන තැනක අර පරිවර්ජ්‍යතාවයේ එහෙම කියනකොට විනෝදනයේ එහෙම කියනකොට ගවරවල ආදී දේවල් දුරු කරන්නටයි කියලා කිව්වේ. අනේ ඒ කොටසත් මේවට එකතු වෙනවයි කියන බව අපි දැනගන්න ඕනේ. එතකොට ඊළඟට විස්තර කරන්නේ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවය කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් සමකොට දැනගන්නා එක. අපි ආයේ ඉන්ද්‍රිය ධර්මයන්ට එනවා මොනවද? සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාවය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතාවයන් සම කර ගන්න ඕනේ කියලා. මෙතෙන්දී හොඳට මතක තියාගන්න ඕනේ සති කියන ඉන්ද්‍රිය කොතනකවත් සම කරන්නට යන්නේ හැකිතාක් ගැඹුරට වඩනවා මිසක් සතිය කියන එක සතින් කෝහං භික්ඛවේ සබ්බත්තිකං වදාමි කියලා විස්තර කරනවා. මහණෙනි සතිය කියන්නේ සියලු තැනම තිබිය යුතු දෙයක් හැටියට. එතකොට සතිය අඩු වැඩි කරගන්න එකක් නෑ. සතියම වෙන්න ඕනේ. සතියෙන් ටෙන්ට ගැඹුරට යන්න ඕනේ. සිහියෙන් කරන දෑ තුල ගැඹුරක් අපි ගමන් කරගන්න ඕනේ. ඊළඟට සද්ධාවයි ප්‍රඥාවයි අපි සම කරගන්න ඕනේ. සද්ධා ප්‍රඥා දෙක සම කරගන්න ඕනේ. ඉතින් සද්ධා ප්‍රඥා දෙක ගැන සම කරගන්න එක ගැන අපි කතා වස්තුවක් හැටියට ධර්මයේ විස්තර කරන්නේ ඉතින් ලොකුවට පේන එකක් එපා විස්තර කරන්න. වක්කලී හාමුදුරුවෝ ගැන. වක්කලී හාමුදුරුවෝ පැවිදි වුණේ බුදුහාමුදුරන් වහන්සේ දිහා බලාගෙන ඉන්නමනේ. ඒ තරම් ප්‍රසාදාත්මකයි. වක්කලී හාමුදුරන්ගේ හිත බුදුජානන් වහන්සේ කෙරෙහි. එහෙම කාලයක් බලාගෙන ඉන්නකොටනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කුණු කය දිහා බලලා මොකක්ද ඇති වැඩේ කියලා. සද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න අවශ්‍ය වෙන තාක් කාලයක් බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉඳ ඉඩ ඇරියා. ඊට පස්සේ ඉන්ද්‍රිය වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ මේ කයින් වැඩක් නැහැ මොකද්ද මේ කුණු කය දිහා බලන්නේ කියලා. එහෙම දේශනා කරනකොට කලකිරිලා ගිහිල්ලා නැවත මේ ජීවිතේ නැති කරගන්න ඕනයි කියලා හදනකොට බුදුරජාණන් වහන්සේ නැවත ධර්ම දේශනා කරනකොට අන්න එතෙන්දී ප්‍රඥාව වැඩෙන්න ගත්තා. එහෙමනම් අන්න එතෙන්ට එනකන් බුදුරජාණන් වහන්සේ සද්ධාවට එපා කිව්වේ නෑ. සද්ධාව තියෙන්න ඕනේ. එහෙම නැතිකොට ඉදිරියට යන්න බෑ. සද්ධාවේ තියෙන ලක්ෂණයක් තමයි මේ ගරු බුහුමන් දක්වන එක, මල් පහන් පූජා කරන එක, ධර්මය හදාරන්න සූදානම් වෙන එක, සීල ආදී ගුණයන් වඩන එක. මේ තමන්ගේ ජීවිතය තුළ සිල් රකින්න ඕනේ කියලා හිතෙන්නේ සද්ධාව නිසා. ඒද සද්ධාව ඇති වෙන්නේ දුක දකින්නකොට විතරයි. එහෙම නැතුව මේ සද්ධාාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන විශ්වාසය, ගෞරවය මේක
තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රඥාව තියෙන්න ඕනේ. මෝඩ සද්ධා කියලා එකක් නෑ මුට්ට මේ නේද? එතකොට සද්ධාව මෝඩ නෑ. මෝඩ සද්ධාව කියලා අපි සමාජයේ පාවිච්චි කළාට සද්ධාව මෝඩ නෑ. නේද? දියුණු නැති සද්ධාාවක්. ඒ කියලා කියන්නේ ප්‍රඥාව නොවැඩුණු සද්ධාාවක්. ඒ වගේම මතක තියාගන්න ඕනේ සද්ධාව නැතුව ප්‍රඥාව වැඩිලත් වැඩකුත් නැහැ. එතකොට කෛරාටික කෙනෙක් වෙනවා. නේද? ඒකට මේ හොඳ කරුණු තියෙනවනේ. දැන් ප්‍රඥාව විතරක් වැඩිලා තියෙනකොට සත්තු මරණ එක ගැන කියන්න පුළුවන්. දැන් එයා දන්නවා මේවා ඔක්කොම. මොකද්ද? සතත් පඨවි ආපෝ තේජෝ වායෝ. මරණ පුජ්‍යලයක් පඨවි ආපෝ තේජෝ වායෝ. එතන සතෙක් කියලා පුජ්‍යලයක් වශයෙන් කෙනෙක් නැහැ. මරන්නත් කෙනෙක් නැහැ. මරන්න ගන්න කඩුව හරි නැත්තම් පොල්ල හරිත් පඨවි ආපෝ තේජෝ වායෝ. අර කඩුවෙන් කොටනවා කියලා හිතන්නකෝ. සත්ත්වේ පුජ්‍යලයක් නැති පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ටිකක් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු අතරින් යනවා. සතෙක් මරුවේ නැහැ. ඒ සත්වෙක් නැහැ. මේ කතා එන්නේ අපට කොහෙන්ද? සද්ධාව නැතුව මේ ධර්මය අල්ලගන්න ගියාම. ඒක සද්ධාව නැතුව ධර්මය අල්ලගන්න ගියාම මං හිතන්නේ මං කියවපු දේ වැටහෙන්න ඇති. ඒ නිසා මේකට මොකක්ද එකතු වෙන්න ඕනේ? සද්ධාව. ප්‍රඥාව විතරක් වැඩි වුණාම අපි ඔන්න වගේ කෛරාටික කෙනෙක් බවට පත් වෙනවා. නේද? කෛරාටික කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සද්ධාවයි මේ ප්‍රඥාවයි සම කරන්න ඕනේ. සමාධියයි වීරියයි සම කරන්න ඕනේ. නේද? සමාධියයි වීරියයි. සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් ඒ පුජ්‍යලයා තීන මිද්දේට යනවා. නේද? කම්මැලිවට යනවා. ඉතින් කම්මැලිකමට වැටෙනවා. ඉතින් ඒ වගේම සමාධිය අඩු වෙලා වීරිය වැඩි වුණොත් යාගේ සිත උද්දච්චයට යනවා. සිත විසිරෙන්න යනවා. ඒ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියන ඉන්ද්‍රියන් සමව පවත්ත ගන්න ඕනේ. නිසා භාවනා කරන යෝගාවචරයෙකුට ආචාර්යවරයෙක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේකටයි. මේ වෙලාවේදී ඒ ආචාර්යවරයා කියලා දෙන වචනයක් දෙකක් ඇති මේ ඉන්ද්‍රිය ධර්මයන් සම කරවන්න. නිසා තමයි ඒ භාවනා කමටහන් කියලා දෙනවා කියලා අපි ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ නිසා අපි එතනින් ඒ ඉන්ද්‍රිය සමභාවයට පච්චර ගන්න ඕනේ. එතකොට සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රියන්. ඉතින් අර වීරිය වැඩි වුණ තැන නොසන්සුන් වෙන එක ගැන මතක ඇතිනේ සෝනහාමුදුරුවෝ කියලා. යටිපතුල කොයිතරම් සිනිදුද කියනවා නම් මේ අපි උඩහම වාගේ ඒ උඩහමේ තියෙන මේ මවිල් ගස් තියෙන තරමටම කකුලේ යටිපතුල සිනිදුයි. එහෙම කෙනෙක් පැවිදි වෙලා කකුල් පැලිලා ලේ ගලනකොනොත් සක්මන් කරනවා. බැරි වෙනකොට දනගගා සක්මන් කරනවා. දැඩි වීරියක් ඇති කර ගන්නවා. ඉතින් ඒවා පිළිබඳව අපි එහෙම කරනකොට සිත නොසන්සුන් වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ මේ සෝනහාමුදුරුවන්ට අර වීණා වාදනය පිළිබඳව දේශනා කරපු දේ මම හිතන්නේ මම මේ කෙටියෙන් මතක් කරනකොට මතකයි. වීණාවේ තත වැඩියෙන් තද කරන්නටත් එපා, බුරුල් කරන්නටත් එපා. ඒක නියමාකාරයට තද වුණොත් විතරයි ඒකින් නියම සද්දය අපට නැගෙන්නේ කියන බව මිසෝනහාමුදුරුවන්ට මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා වීරියත් සමාධියත් සමකරවලා තියෙන්න ඕනේ කියලා මේ කරුණෙන් මේ අපට මේ ප්‍රසිද්ධ කරුණ වලින් තවත් පැහැදිලි වෙනවා. ඉතින් ඒ වගේම මේ ඊළඟට විස්තර කරන්නේ දුස්පඤ්ඤ පුජ්‍යල පරිවර්ජතා. දුස්පඤ්ඤ පුජ්‍යල පරිවර්ජතාවේ කියලා කියන්නේ මේ ධර්මයේ ගැන කතා කරන්නේ නැති.
ධර්මයට සිත යොමු කරගන්නේ නැති අධර්මයේ තුල නිරත වෙන අන්න ඒ අයගෙන් දුරස් වෙන එක. එයගෙන් දුරස් වෙන එක මොකද්ද දුස්පඤ්ඤ පුජ්‍යල පරිවර්ජතා. ඒ අය තුල නිරන්තරයෙන් ඇසුරු කරන්න ගියොත් මේ දුස්පාඥ පුජ්‍යලය අපි අකුසලයට අරගෙන යනවා. ඒ නිසා දුස්පාඥ පුජ්‍යලයෙන් මොකද කරන්න ඕනේ? දුරු කරන්න ඕනේ. බුදුහාඳුරන් වහන්සේ දේශනා කළානේ අර බය තැතිගැන්ම මේ ඒ වගේම බය උපද්‍රව මිව ඇති වෙන්නේ මේ මෝඩයෙක් නිසාය. ඒව ඇති නොවෙන්නේ පණ්ඩිතෙක් නිසා කියලා දේශනා කළානේ. එතෙන්දිනේ බුදුරජාණන් වහන්සේ අර මේ ධාතු පිළිබඳව දේශනා කළේ බහුධාතුක සූත්‍රයේ. ඒ නිසා මේ විදිහේ ඒ කරුණ දැනගන්න ප්‍රඥාවන්ත පුජ්‍යලේ පණ්ඩිතෙක් ඇසුරු කරන්න ඕනේ. එතකොට එහෙමනම් මොකද කරන්න ඕනේ? දුස්පඤ්ඤ පුජ්‍යල පරිවර්ජතාවය කරන්න ඕනේ. ඇසුරු කරන්න ඕනේ කවුද? පඤ්ඤාවන්ත පුජ්‍යල සේවනතා. මොකද අපිත් එක්ක කතා කරනකොට ඒ ධර්මයක් කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ධර්මයක් තුලට එනවනම් එහෙම නැත්නම් අපි ඔක්කොම ප්‍රවෘත්ති විතරක්ම කතා කරනවා නම් ලංකාවේ ප්‍රවෘත්තිද මේ ප්‍රවෘත්තිද හැම ප්‍රවෘත්තියක්ම කතා කර ඉන්නවනම් නේද? ඒක ප්‍රඥාවන්ත පුජ්‍යල වෙන්න බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ප්‍රඥාවන්ත පුජ්‍යලයන් ඇසුරු කරන්න ඕනේ. එතකොට එහෙම කරනකොට තමයි මේ ධම්ම විචේ සම්බුද්ධංගේ වඩා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොච්චර ප්‍රියමනාප වචන තිබුණත් ඒ තුල මේ ප්‍රඥාව වැඩින වතන නැත්නම් ඒ පුජ්‍යලයෝ මේ දුප්පඤ්ඤ පුජ්‍යලයෝ පඤ්ඤාවන්ත පුජ්‍යලයෝ බවට පත් වෙන්නේ නෑ. එහෙමනම් ප්‍රඥාවන්ත පුජ්‍යලයන් අපි ඇසුරු කරන්න ඕනේ. නේද? ඊළඟට විස්තර කරනවා ගම්බීර ඥාන චරිය පච්චවෙක්ඛනතා කියලා. ගම්බීර ඥාන චරිය පච්චවෙක්ඛනතා. ඒ කියන්නේ ගම්බීර වූ ප්‍රඥාව පිළිබඳව ඒ ප්‍රඥාවන්ගේ ප්‍රභේදයන් පිළිබඳව මෙන්න මේ ප්‍රඥාවේ පවතින ආකාරය හැසිරීම ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට විස්තර කරන්නේ තදදි මුත්තතා කියලා කියන්නේ නිවනට නැඹුරු කරගත්තු සිතක්. භාවනාවටම නැඹුරු කරගත්තු සිතක්. මේ භාවනාව මට මාර්ගඵල නිවන් පිණිස හේතු වේවා කියන මේ ප්‍රාර්ථනයක්. මේ එහෙම නැත්නම් ඊට නැඹුරු කරගත්තු සිතක් අපි ඇති කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ භාවනාව අතහැරලා දාලා දුවන්නේ නැතිකමක් ඇති වෙන්න ඕනේ. අපි බොහොම වෙලාවට එහෙමනේ පැයක් දෙකක් ඉඳලා අපට එන අමාරුවක් විසඳ ගන්න බැරි වුණ ගමන් තනියමම අතහැරලා දාලා දුවනවා. නේද? එහෙම නොවෙන්න ඕනේ. එහෙම නොවෙන්න ඕනේ. තදදි මුත්තතාවයේ තියෙන්න ඕනේ. භාවනාවට ඇලුණුකම තියෙන්න ඕනේ. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ ධම්මවිචේ ළඟට වීරිය. නේද? ඒ වීරිය කතා කරනකොට එහෙම එකක් ඉවසගෙන යන්න ඕන විදිහත් අපි කතා කරනවා. ඒ නිසා කල්පනා කරගන්න මෙන්න මේ ආකාරයෙන් ධම්මවිචේ සම්බොජ්ජංගය රැක ගන්න පුළුවන්. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය ඇති කරගන්න ඕනේ ආකාරයත් අපි මතක් කරලා දුන්නා. එතකොට ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය අපි තුල ඇති කරගන්න ඕනේ සති සම්බොජ්ජංගයෙන් ඉදිරියට ගෙනාපු සිහිය තියෙන තැනදී. අන්න එතකොට තමයි එතකන් අපට කතා කරන්නට වෙන්නේ භාවනා කරන යෝගාවචරයෙක් එක්ක සතිය හදන හැටි, නීවරණ ටික යටපත් කරන හැටි ඒ ටිකයි. මේ නාම රූප ගැන, හේතුඵල ගැන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන, ධාතුන් ගැන, මේ ආයතන ගැන මේ කරුණු කතා කරන්නට ඉව සාකච්ඡා කරන්න නියමිත වෙන්නේ සති සම්බොජ්ජංගයේ වැඩිලා අසම්මෝහ සම්පජන්නයට එනකොට. අන්න එතකොට යා තේරුම් ගන්නවා අත දික් කරන්නේ මම නෙමේ. අත දික් කරන්න ඕනේ කියලා සිතක් පහළ වෙනවා. දික් කිරීමක් තියෙනවා.
ඒ රූපය මේ විධානය මේක හිත දකින්නේ හිතින් ක්‍රියාවලිය රූපය මේ ආදී වශයෙන් එයා මේවා නිවැරදිව දකින්න තැනදි තමයි මෙන්න මෙයාට මේ ධම්මවිචේ සම්බොජ්ජංගය අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක හොඳට තේරුම් ගන්නට වටහා ගන්නට නම් අපි කල යුතුම දේ තමයි භාවනා කරන එක. සතිය වඩන එක. ඒ නිසා හොඳින් අවධාරණය කරගන්නට මම මේ තුල භාවනා වඩන්ටම ඕනේ මේ බොජ්ජංග ධර්මයන් නැති වෙන්න නම්. නිසා මේ වැඩි යුතු ධර්මතාවයන් කියන බව සිහිපත් කරගන්නට මම ඉතින් බොහොම කෙටියෙන් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයට අදාළ කරුණු ටිකක් සිහිපත් කළා. අපිට විනාඩි 5ක විතර කාලයක් ඒ පිළිබඳව මොනවා හරි කතා කරන්න තියෙනවා නම් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපිට ධම්මවිචේ සම්බොජ්ජංගයේ පිළිබඳවත් ඒ වැඩිම පිළිබඳවත් මම හිතන්නේ ගොඩක් කරුණු ඇතුළට අපි කරුණු වශයෙන් විස්තර කරන්නට යෙදුණා. ඒ කාරණා ඉතින් ඒවා පිළිබඳව බලනවා නම් මේ බොජ්ජංග ධර්මයන් මම මුලින් මතක් කළා වගේ මේ දවස්වල අපේ ඉරිදා අභිධර්ම පන්තියේදීත් අපි සාකච්ඡා කරන්නේ මේ බොජ්ජංග ධර්මතාවයන් පිළිබඳව කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. ඉතින් මේ හැම දිනාටම මේ අද දැනගන්න අවශ්‍ය නිසා තමයි මේ බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංගය අපි කතා කරන්නට යෙදුනේ. ඉතින් අපි මේ එහෙමනම් අපි කවුරුත් නැතුවා වගේ අපි මේ අවස්ථාවේදී මේ සිදු කර ගන්නට යෙදුන මේ උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි පළමුවෙන්ම දෙවියන්ට මළගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ නිසා කල්පනා කරගන්නට අද මේ අපි අහන මේ බදාද බණ මං හිතන්නේ ආයේ මේ අවුරුද්දට බදාද බණක් අහන්න ලැබෙන්නේ නැති වෙයි නේද? 2021 වර්ෂයේ අවසන් වෙනවා. 2022 වර්ෂයට අපි එළඹෙනවා නේද? එමනම් 2021 වර්ෂයේ අද දෙසැම්බර් මාසේ 29 වෙනිදා දවස මේ බදාද දවසේ අපේ ධර්ම සාකච්ඡාව. ඉතින් අද අපි දවසේ අද උදේ දානමය පුණ්‍ය ධර්මයේ සිද්ධ කරපු හැම දිනමත් සිහිපත් කරමු. ඉතින් විශේෂයෙන්ම මේ පින් දෙවියන්ට අනුමෝදන් කරමු අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා අප සියලු දිනාමවද බුදු සසුනද අපේ ගේදර වතුපිටි ඉඩකඩම් රැකී ආරක්ෂා වෙලහෙළඳාම් ආදී සියලු දෑද ඉවගේම අපේ දෙමව්පියන් දරුවන් මොනුවරු මිනිවිරියන් ඥාති හිත මිතුරන් ඇතුළු සියලු දිනාමවද දෙවියෝ සුරකිත්වා. ඉතින් හීල් දානමේ පුණ්‍ය කර්මයේ සිද්ධ කරපු අපේ කිමල් පුතා එවැගේම දීප්ති දුව ඉසිර පුතා සිනාරා චුටි දුව ඇතුළු ඒ සදහැවර පින්වත් පිරිසට ආශිර්වාද කරනවා. ඒ අයගේ දෙමව්පියන් සුජීවත්ව වාසය කරන දෙමව්පියන් ප්‍රදාන ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද කරනවා. ඒ වගේම දිවා දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නට යෙදුන අපේ උදේනි සම්පත් පුතා, ඒ වගේම නයෝමි දිසානායක දුව, ඒ වගේම හිමායා යසෝදනී චුටි දුව, ඒ වගේම පිනිපා ප්‍රමුදි මේ පුංචි දුව ඇතුළු ඒ සියලු දෙනාටමත් ලංකාවේ වාසය කරන හැම දිනාමත් සිහිපත් කරනවා. ඒ පින්කමට උදව් උපකාර කරපු හැම දිනාටමත් සිහිපත් කරලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ සුමනා රත්නායක මව්තුමිය, අවි පෙරේරා පුතා, ඍෂි පෙරේරා පුතා, චමිරි සූර්යාරච්චිගේ දුව, අරබේගම විමල දජනායක හාමුදුරන් වහන්සේ, අසංක ඉන්දික කුමාර පුතා, අනුර අධිකාරි පුතා ඇතුළු ඒ සියලු දිනාටමත් මේ පින් අත් වේවා. ඒ හැම දිනාම දෙවියෝ සුරකිත්වා.
දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම